හරි ළමයි. එහෙනම් අපි අදත් පටන් ගමු. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිණුම් කරන සමීකරණයේම තවත් එක කොටසක් වන ගිණුම් කරන සමීකරණය විස්තර කිරීම. හරි. ගිණුම් කරන සමීකරණය කොහොමද අපි විස්තර කරන්නේ? හරි. එතකොට ඔයාලට මතක ඇති ළමයි අපි කතා කරා පහුගිය සතියේ සති 3ක වෙලේ ඉඳන් අපි මේ කතා කරනවා ගිණුම් කරන සමීකරණය කොහොමද අපි ගොඩනගාගන්නේ? හරි. මූලික ගිණුම් කරන සමීකරණයක් තිබ්බා. ඒක ටිකක් වෙනස් වුණා. නේ? ඊට පස්සේ අපි තව ගනුදෙනු වලට හුරු වුණා. මේ විදිහට අපි සති 3ක් කතා කරගෙන ආවා. ගිණුම් කරන සමීකරණ වල එක පියවරෙන් පියවර මේ සමීකරණයට අයිතම දාගන්නේ කොහොමද කියන කාරණේ. අද අපි කතා කරනවා ගිණුම් කරන සමීකරණය විස්තර කරන්නේ කොහොමද? හරි. ගිණුම් කරන සමීකරණයක් අපි හදාගත්තා වගේම ඉගෙන ගන්න ඕනේ අපි ඒක කොහොමද හැදුනේ කියලා කියන්න. කවුරු හරි හෙව්වොත් මොකක් හරි එකක් පෙන්නලා අහනවා මෙන්න ගිණුම් කරන සමීකරණයක් තියෙනවා. මේ මොකද්ද මේ ගිණුම් කරන සමීකරණයට දාලා තියෙන ගනුදෙනු. ඒතර ඔයාලා දැනගන්න ඕනේ මොන ගනුදෙනුවද මේ දාලා තියෙන්නේ. පැහැදිලි නේද? අපි බලමු කොහොමද ඒක විස්තර කරන්නේ කියලා. මම ඒකට තෝරගන්නවා ටියුට් එකේ තියෙනවා ළමයි පස්වෙනි ගාන. බලන්න. ගිණුම් කරන සමීකරණ විස්තර කිරීම. පස්වෙනි ගාන. බලන්න සිරිවර්ධන කියලා සේවා සපයන ව්‍යාපාරයක නිරත වෙලා ඉන්නවා. 1997 අප්‍රේල් මාසයට අදාළ සාරාංශගත ගිණුම් කරන ගිණුම් කරන සමීකරණය දීලා තියෙනවා පල්ලෙහි. හැබැයි යාලා කියනවා පොඩි දෙයක්. අංක 5 යටතේ දක්වා තියෙන ගනුදෙනුව. හරි. අංක 5 යටතේ දක්වා තියෙන ගනුදෙනුව හැර අයිතිකරුවන්ගේ හිමිකම වැඩිවීමට හෝ අඩුවීමට අදාළ ගනුදෙනු සුද්ධ ලාභයට බලපායි. මේ මොකද්ද මේ කියන්නේ? මේක හයිලයිට් කරලා තියාගත්තත් කමක් නැහැ. මොකද ඉස්සරහට අපිට ඒක හරි වැදගත් වෙනවා. මේ කියන්නේ මොකද්ද? ගිණුම් කරන සමීකරණයේ දීලා තියෙන අංක 5. පස්වෙනි ගනුදෙනුව. පස්වෙනි ගනුදෙනුවෙන් විස්තර කරද්දී හරි ඒ පස්වෙනි ගනුදෙනුව විස්තර කරද්දී ඒ ගනුදෙනුව අයිතිකරුගේ හිමිකම වැඩිවීමට හෝ අඩුවීමට අදාළ ගනුදෙනු සුද්ධ ලාභයට බලපායි. එතකොට මේ ගනුදෙනුව හැර පස්වෙනි ගනුදෙනුව හැර සුද්ධ ලාභයට බලපානවලු හිමිකම වැඩි වෙලා හරි අඩු වෙලා හරි තියෙන ඕනම ගනුදෙනුව. දැන් ඔයාලට පේනවා මෙතන ගනුදෙනු 7ක් තියෙනවා. මේ 7ම බලාගෙන ගියොත් පල්ලෙහාට අයිතිකරුවන්ගේ හිමිකමට අදාළ වෙන ගනුදෙනු කීයක් තියෙන්නේ? පළවෙනි එක, දෙවෙනි එක, ආයි පස්වෙනි එක, හයවෙනි අන්තිම එක, 7වෙනි එක. මෙන්න මේ 4නේ තියෙන්නේ. මේ 4 එයාලා කියනවා අපිට අයිතිකරුවන්ට බලපානව නම් මේ 4 බලපානවනේ. මේ බලපාන පස්වෙනි ගනුදෙනුව හැර අනිත් ඔක්කොම සුද්ධ ලාභයට බලපාන. ඒ කියන්නේ සුද්ධ ලාභය හැදෙන්නේ කොහොමද? අපි විස්තර කරන්නේ පහුගිය සතියේ. ආදායමයි වියදමයි. හරිද? ආදායමයි වියදමයි කියන මේ සංරචක දෙකෙන් තමයි සුද්ධ ලාභය හැදෙන්නේ. හරිද? එතකොට මේ නොකිය කියන්නේ මෙයාලා පස්වෙනි ගනුදෙනුවෙන් විස්තර වෙන දේ හිමිකමට බලපාන බව ඇත්ත. නමුත් ඔයා ඒක විස්තර කරන්න බෑ සුද්ධ ලාභය අල්ලලා. ඒ කියන්නේ ආදායමක් හෝ වියදමක් විතර විස්තර කරන්න බෑ. පැහැදිලිද? අනිත් ඒවා ඔයාට මේ විදිහට විස්තර කරන්න පුළුවන්. මොකද ඒවා සුද්ධ ලාභයට බලපානවා කියලා තමයි කියන්නේ. හරි අපි එකින් එක බලමු. එතකොට ඔයාලා මේ ගාන දාගන්න. මේ ගාන දාගෙන අපි විස්තර කරගෙන යන් එකින් එක. හරි? පස්වෙනි ගාන. මේකේ පළවෙනි රෝම ඉලක්ක. පස්වෙනි ගානේ පළවෙනි රෝම ඉලක්ක. මොකද කියන්නේ? මේක මුලින්ම ශේෂයන් දීලා දෙනවා ඒවා විස්තර කරන්න යන්න එපා. හරි? පළවෙනි එක මුදල් වැඩි වෙලා තියෙනවා 90000කින්. මුදල් 90000කින් වැඩි වෙලා තියෙනවා. ඊළඟට මොකද වෙලා තියෙන්නේ? ඊළඟට 90000කින් ප්‍රාග්ධනය නැත්නම් හිමිකමත් වැඩි වෙලා තියෙනවා. එහෙනම් මොකද්ද මේ ගනුදෙනුව? මුදල් වැඩි වෙලා 90000 අයිතිකරුවන්ගේ හිමිකමත් වැඩි වෙනවා. මොකද්ද මේ? මේ ඇවිල්ලා ළමයි අයිතිකරුව ප්‍රාග්ධනය යොදලා. මොනවාද? මුදල්. ඒ කියන්නේ මුදල් වැඩි වෙලා තියෙන්නේ. අයිතිකරුව ප්‍රාග්ධනය යොදවලා. හරි? එහෙනම් අපි ලියමු. රුපියල් 90000ක්
හරි. රුපියල් 90000ක් යොදා ව්‍යාපාරය ආරම්භ කිරි. යොදා ව්‍යාපාරය ආරම්භ කිරි. ඔන්න පළවෙනි ගනුදෙනුව විස්තර කරා. පැහැදිලිද පළවෙනි ගනුදෙනුව විස්තර කරපු විදිය? හරි. අපි දෙවෙනි එකටත් එමු ළමයි. දෙවෙනි එකේ මොකද්ද කියන්නේ? දෙවෙනි එකේ මුදල් අඩු වෙලා තියෙනවා 32500. හරිද? ඊට පස්සේ අයිතිකරුවන්ගේ හිමිකම 32500ක් අඩු වෙලා තියෙනවා. හරි. අපි දන්නවා සාමාන්‍ය හිමිකම නැත්නම් ප්‍රාග්ධනය අඩු වෙන දෙයක් තියෙනවා නම් අපි ඒක හඳුන්වන්නේ වියදමක් විදියට. හැබැයි හැම ප්‍රාග්ධනය අඩුවීමක්ම වියදමක් වෙන්නේ නැහැ කියලා ඉගෙන ගත්තා. මොනවාද එහෙම වෙන්නේ නැති ඒවා? ගැනිලි. ගැනිලි කියන එකක් දාන්නේ අපි ප්‍රාග්ධනය අඩුවීමක් විදියටනේ. නමුත් ඒක වියදමක් නෙමෙයි. පැහැදිලිද? එහෙනම් මෙතන කියනවා ප්‍රාග්ධනය අඩු වෙනවලු 32500ක. දැන් මේක අපිට වියදමක් විදියට විස්තර කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්ද බැයිද? පුළුවන්. හේතුව අපිට උඩ කියනවා මේ ප්‍රශ්නේ අංක 5 හැරෙන්න අනිත් හැම ගනුදෙනුවක්ම ශුද්ධ ලාභයට බලපාන. එහෙනම් ඔයා ඔළුවට ගන්න ශුද්ධ ලාභයට බලපානවා කියන එකේ තේරුම ආදායමක් හෝ වියදමක් වෙනවා අනිවාර්යයෙන්. ආදායමක් හෝ වියදමක් අනිවාර්යයෙන්ම වෙනවා. පැහැදිලි? එහෙනම් ශුද්ධ ලාභයට මේක බලපානවා අනිවාර්යයෙන්ම. මේක හිමිකම අඩුවීම. එහෙනම් ඔයාට වියදමක් විදියට විස්තර කරන්න පුළුවන්. එහෙනම් ඕනම වියදමක නමක් දාලා ඒක මුදලින් ගෙවීමක් විදියට විස්තර කරන්න. අපි එහෙනම් විස්තර කරමු. රුපියල් 32500ක. හරි. රුපියල් 32500ක අපි වියදමක නමක් දාමු. මොකද්ද? රක්ෂණ. රක්ෂණ වියදමක්. රක්ෂණ වියදමක් මුදලින් ගෙවීම. රක්ෂණ වියදමක් මුදලින් ගෙවීම. හරි. තුන්වෙනි එක. රුපියල් 23000ක් අඩු වෙලා තියෙනවා මුදල් වලින්. හරි. වගකීමුත් අඩු වෙලා තියෙනවා 23000. හරි. බලන්න මොකද්ද කියන්නේ බලන්න. 23000ක් මුදල් අඩු වෙලා 23000ක් වගකීමුත් අඩු වෙලා. මොකද්ද? වගකීමක් මුදලින් ගෙවලා නේද? ඒක බැංකු ණයක්, ණය හිමියෙක්, වෙනත් ණයක් ඕනම එකක් වෙන්න පුළුවන්. අපි දාමු මෙහෙම බැංකු ණයක් කියලා දාමු. රුපියල් 23000ක බැංකු ණයක් මුදලින් ගෙවීම. රුපියල් 23000ක බැංකු ණයක් මුදලින් ගෙවීම. හරි. ඊළඟට හතරවෙනි එක. රුපියල් 6000ක් කාර්යාල ද්‍රව්‍ය වැඩි වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ වගකීම් වැඩි වෙලා තියෙනවා 6000. කාර්යාල ද්‍රව්‍ය කියන්නේ වත්කම. වත්කම් පැත්තනේ තියෙන්නේ. ඒ වගේම වගකීමකුත් වැඩි වෙලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? වත්කමක් ණයට අරගෙන. එතකොට වත්කමත් වැඩි වෙනවා. ඒ වත්කම දුන්නු අදාළ ණයට සපයපු පාර්ශවයේ වගකීමත් වැඩි වෙනවා. එහෙනම් දාන්න මේ වත්කමේ නම කාර්යාල ද්‍රව්‍ය කියලා අපිට ගන්න පුළුවන් ඍජුවම. එහෙනම් රුපියල් 6000ක කාර්යාල ද්‍රව්‍ය. රුපියල් 6000ක කාර්යාල ද්‍රව්‍ය. හරි. රුපියල් 6000 කාර්යාල ද්‍රව්‍ය ණයට මිලදී ගැනීම. හරි. ණයට මිලදී ගැනීම. පස්වෙනි එක. බලන්න මොකද්ද කියලා. පස්වෙනි එක වෙන්නේ රුපියල් 19500ක මුදල් අඩු වෙලා තියෙනවා ළමයි. රුපියල් 19500ක මුදල් අඩු වෙනවා. හරි. ඊට පස්සේ අයිතිකරුවන්ගේ හිමිකමත් අඩු වෙනවා. දැන් මේක අයිතිකරුවන්ගේ හිමිකම අඩු වුණා කියලා අපිට පුළුවන් මේක වියදමක් කියලා විස්තර කරන්න? පුළුවන්ද විස්තර කරන්න? බැහැ. ඇයි බැරි? අපිට මේ ගාන පටන් ගත්තිම කියනවා අයිතිකරුවන්ගේ අඩුවීමක් නැත්නම් ප්‍රාග්ධන අඩුවීමක් වියදමක් හෝ ආදායමක් වෙන ගනුදෙනු මොනවාද කියලා. ඒ කියන්නේ ශුද්ධ ලාභයට බලපාන ගනුදෙනු මොනවාද කියලා කියනවා.
පස්වෙනි ගනුදෙනුව එහෙම බලපාන්නේ නැහැ. ඒක හැර. එහෙනම් මේ ගනුදෙනුව අපිට වියදමක් විදියට විස්තර කරන්න බෑ. හේතුව සුද්ධ ලාභයට බලපාන්නේ නැති හින්දා. පැහැදිලිද? එහෙනම් බලන්න හිතන්න සුද්ධ ලාභයට බලපාන්නේත් නෑ. ඒ කියන්නේ මේක හිමිකම අඩුවීමක් නේ. හැබැයි වියදමක් නෙමෙයි. සුද්ධ ලාභයට බලපාන්නේ නෑ. හැබැයි මේක හිමිකම අඩු වෙලා. එහෙනම් මොකද්ද මේ? ගැනිලි තමයි මේ වෙලා තියෙන්නේ. එහෙනම් ලියන්න. රුපියල් 19500ක මුදලක් ගැනිලි සිදු කිරීම. රුපියල් 19500ක මුදලක් මේ මුදලක් තමයි ගැනිලි කරලා තියෙන්නේ. මුදලක් අයිතිකරු විසින් රැගෙන යාම කිව්වත් හරි නැත්නම් ගැනිලි සිදු කිරීම. අයිතිකරු රැගෙන යාම. මේක ඔයාලට කැමති විදිහට විස්තර කරන්න පුළුවන්. හැබැයි අදාළ ගනුදෙනුවට හානියක් වෙන්න බෑ. හරිද? ගනුදෙනුව විස්තර වෙන්න ඕනේ. වචන වලට දාන්න පුළුවන්. වටිනාකමත් අනිවාර්යයි. වටිනාකමත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. 6 වෙනි එක. බලන්න පුතේ 6 වෙනි එක මොකක්ද කියලා? මුදල් රුපියල් 40000ක් අඩු වෙලා තියෙනවා. එතනින් ගියාම ඉඩමක් වැඩි වෙලා තියෙනවා 40000ක්. මේ මොකක්ද වෙලා තියෙන්නේ? එක වත්කමක් අඩු වෙලා තව වත්කමක් වැඩි වෙලා. එක වත්කමක් අඩු වෙලා තව වත්කමක් වැඩි වෙලා. නේද? එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මුදල් වියදම් කරලා තව වත්කමක් අරගෙන සල්ලි දීලා අරගෙන. එහෙනම් විස්තර කරමු. වත්කම් දෙකේම නම් දෙක තියෙනවා. මොකද්ද මේ? එකක් තමයි මුදල්. එහෙනම් රුපියල් 40000ක ඉඩමක් අත්පිට මුදලට මිලදී ගැනීම කියලා ලියන්න. මොකද මිලදී ගැනීම කියලා ලිව්වොත් මේක ණයටත් මිලදී ගන්න පුළුවන්. අපි අත්පිට කියන වචනේ දාමු. මොකද මෙතන මුදල් අඩු වෙලා තියෙන හින්දා. එහෙනම් අත්පිට මුදලට මිලදී ගැනීම. අත්පිට මුදලට මිලදී ගැනීම. හරිද? හරි. අපි අන්තිම එකට යමු බලන්න. 7 වෙනි එක බලන්න 7 වෙනි එක මොකද්ද කියලා? කාර්යාල ද්‍රව්‍ය රුපියල් 6800ක් අඩු වෙලා තියෙනවා. අයිතිකරුවන්ගේ හිමිකමත් 6800ක් අඩු වෙලා තියෙනවා. මොකද්ද ඒ ගනුදෙනුව? දැන් අපි දන්නවා අයිතිකරුගේ හිමිකම අඩු වුණොත් ඒක වියදමක් වෙන්න පුළුවන් නැත්නම් ගැනිලි වෙන්න පුළුවන්. හරි? දැන් ගැනිලි වෙන ගනුදෙනුව අපි අඳුරගත්ත පස්වෙනි ගනුදෙනුව. හරි? ඒක අපිට උඩින්ම කිව්වා. මේක සුද්ධ ලාභයට බලපාන්නේ නැහැ. අනිත් ඒවා බලපානවා. එහෙනම් මේ ගනුදෙනුවත් බලපානවා නේද? ඔව්. 5 හැරෙන්නනේ. එහෙනම් 7ත් බලපානවා. එහෙනම් ඔයාට වියදමක් විදිහට විස්තර කරන්න පුළුවන්. මොන වියදමක්ද මේ? කාර්යාල ද්‍රව්‍ය අඩු වෙලා තියෙනවනේ. මේ මොකක් වෙලාද අඩු වෙලා තියෙන්නේ? මේවා පාවිච්චි කරන. හරිද? මේ ලිපි ද්‍රව්‍ය, ඒෆෝකොල අනම්මනම් කාර්යාල ද්‍රව්‍ය තියෙනවනේ. මේවා පාවිච්චි කරන. එහෙනම් මෙහෙම ලියන්නේ ගනුදෙනුව. රුපියල් 6800ක කාර්යාල ද්‍රව්‍ය කාර්යාල ද්‍රව්‍ය භාවිතා කිරීම නැත්නම් පාවිච්චි කිරීම. භාවිතා කිරීම නැතිනම් පාවිච්චි කිරීම. ඔන්න ওই විදිහට අපි ඒක විස්තර කරමු. හරිද ළමයි? පැහැදිලිද? එතකොට ඔයාලා ගනුදෙනුවකට ගිණුම් කරන සමීකරණයකට ගනුදෙනුවක් ආදේශ කරා වගේම ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ආදේශ කරලා තියෙන ගනුදෙනුව විස්තර කරන්න. මෙන්න මේ විදිහට. විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. අපි පුරුදු වෙන්න තව ගානකට යමු. 6 වෙනි ගාන. මේක පැහැදිලි ඇති කියලා හිතනවා. අපි 6 වෙනි ගානටත් යමු. හරි. මෙතනින් දාමු. හරි. පළවෙනි එක. බලන්න මොකද්ද කියන්නේ කියලා. 6 වෙනි ගාන. 2000 ජනවාරි 1 දින කමල් සේවා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. න කමල් කියන එක්කෙනා සේවා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ජනවාරි මාසයට අදාළ ගනුදෙනු ගිණුම් කරන සමීකරණයක් ආකාරයෙන් මෙන්න මෙහෙම දීලා තියෙනවා. මුදල් ණය ගැති කාර්යාල ලිපි ද්‍රව්‍ය ලී බඩු. ඔය ටික තමයි වත්කම්. එහා පැත්තේ ප්‍රාග්ධනීය ඉන්නව ණය හිමියෝ ඉන්නවා. ඔන්න ගනුදෙනු ටිකක් තියෙනවා. ඔන්න පල්ලෙහින් මෙන්න මේ වගේ දෙයක් කියනවා ළමයි බලන්න. ගනුදෙනු 4 5 7. 4යි 5යි 7යි. ඔන්න ඔය ගනුදෙනු තුන පමණක් සුද්ධ ලාභයට බලපා ඇත.
එහෙනම් මේ 4 5 7 අපි බැලුවොත් පේනවා 4ත් ප්‍රාග්ධනයට බලපානවා. 5ත් ප්‍රාග්ධනයට බලපානවා. 7ත් ප්‍රාග්ධනයට බලපානවා. එතකොට මේ තුනම ආදායමක් හෝ වියදමක් වෙන්න පුළුවන්. ආදායමක් නම් ඔයාලා දන්නවනේ. හිමිකම වැඩි වෙලා තියෙනවා. වියදමක් නම් මොකද්ද? අඩු වෙලා තියෙනවා. එහෙනම් ඒ විදිහට තමයි ඒ තුන විස්තර කරන්න ඕනේ. ඒ තුන හැරෙන්න දැන් පමණක් කියලානේ තියෙන්නේ. ඒ ගණන් තුන විතරයි. වෙන මොකුත් නැහැ. ඒක හැරෙන්න අනිත් ඒවා ටික මොනවාද? බලන්න ප්‍රාග්ධනයට බලපානවද කියලා. ඔව් පළවෙනි එකම බලපානවා. පළවෙනි එකම බලපානවා නේද? 60ක් ප්‍රාග්ධනෙ වැඩි වෙලා. අන්න එතකොට ඒකත් වා ලියනවද ආදායමක් විදියට? හෝ වියදමක් විදියට? දැන් වැඩි වෙලා නම් ආදායමක්නේ. ආදායමක් විදියට ලියනවද? නැහැ. හේතුව එයාලා කියනවා පමණයි. 4යි 5යි 7යි විතරයි. 4 5 7 ඒ තුන විතරයි. අනිත් ඒවා ප්‍රාග්ධනයට බලපානවා ඇති. නමුත් ඒවා ආදායම් වියදම් විදිහට විස්තර කරන්න බෑ. බෑ. උන ලිමිට් එකක් දෙනවා. අවශ්‍ය වන්නේ බලන්න එහා පැත්තේ පිටුව දීලා ඇති. එකේ ගනුදෙනුව ඒ වටිනාකම සමග විස්තර කරන්න ජනවාරි මාසයට ශුද්ධ ලාභය ගණනය කරන්න. හරි. බලමු අපි කොහොමද ඒව කරන්නේ කියලා. හරි. හරි. ගනුදෙනුව විස්තර කරමුකෝ. මුලින්ම මේක 2000 අවුරුද්ද ළමයි ඇවිල්ලා තියෙන ගානක්. හරි. අපි ඉස්සෙල්ලා හැදුවේ මේ පස්වෙනි ගාන. ඊළඟට 1997 ගාන. හරි. අපි දැන් හදන්නේ 2000 ගාන විස්තර කරගෙන යමු. පළවෙනි එක. මොකද පළවෙනි එකෙන් වෙලා තියෙන්නේ කියලා බලන්න. රුපියල් 60000ක මුදල් වැඩි වෙලා තියෙනවා. ප්‍රාග්ධනයත් වැඩි වෙලා තියෙනවා. දැන් ප්‍රාග්ධනය වැඩි වෙලා තියෙනවා කියලා ඕක ආදායමක් වෙනවද? නැහැ. මොකද ඒක ශුද්ධ ලාභයට බලපාන්නේ නැහැ. ශුද්ධ ලාභයට බලපාන්නේ 4යි 5යි 7යි විතරයි. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙන්නයි ආදායමක් නොවෙන්නයි බලපාන ගනුදෙනුව මොකද්ද? ප්‍රාග්ධනය වැඩි වෙලා හැබැයි ආදායමක් නෙමෙයි. මොකද්ද? ආදායමක් නෙමෙයි නං sorry. ප්‍රාග්ධනය වැඩි වෙලා ආදායමක් නොවෙන්නේ නම් තියෙන එකම දේ එයා ප්‍රාග්ධනයක් දාන්න ඕනේ. මේ තියෙන අපි පළවෙනිට කතා කරේ. එයා ප්‍රාග්ධනයක් දාන්න ඕනේ. එයා කියන්නේ කවුද? අයිතිකරු. අයිතිකරු. එහෙනම් විස්තර කරමු. රුපියල් 60000ක්. රුපියල් 60000ක් යොදා ව්‍යාපාරය ආරම්භ කිරීම. හරි? ව්‍යාපාරය ආරම්භ කිරීම. හරි. ඔන්න පළවෙනි එක විස්තර කරා. දෙවෙනි එක. දෙවෙනි එක. බලන්න. දෙවෙනි එකේ මොකද වෙලා තියෙන්නේ? රුපියල් 2000ක් මුදල් අඩු වෙලා තියෙනවා. 3500ක කාර්යාල ලිපිද්‍රව්‍ය වැඩි වෙලා තියෙනවා. 1500ක ණය හිමියෝ වැඩි වෙලා තියෙනවා. මොන තුනක් වැඩි වෙලා තියෙනවා. තුනක් වෙනස් වෙලා තියෙනවා. මොකක්ද වෙන්නේ? ඒ වෙන්නේ මොකද්ද කියලා හොඳට බලන්න. හොඳට තේරුම් ගන්න. දැන් ලිපිද්‍රව්‍ය වැඩි වෙලා තියෙනවනේ. ඒ කියන්නේ ලිපිද්‍රව්‍ය අරගෙන තියෙනවා කොහෙන් හරි. මුදල් අඩු වෙලා තියෙනවනේ. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? මුදලුත් දීලා තියෙනවා. හැබැයි සමාන නැහැ. ලිපිද්‍රව්‍ය වැඩි වෙන්නේ 3500කින්, මුදල් අඩු වෙන්නේ 2000කින්. ඉතුරු ටිකට මොකද වෙන්නේ? ඉතුරු ටික තමයි ණය හිමිය වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතුරු ටික ණයට තමයි අරගෙන තියෙන්නේ. ණයට තමයි අරගෙන තියෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් කොහොමද අපි මේක විස්තර කරන්නේ? මෙහෙම විස්තර කරමු. රුපියල් 3500 යන්නේ මේ ලිපිද්‍රව්‍ය වල වටිනාකම. එහෙනම් මෙහෙම ලියන්න. රුපියල් 3500ක කාර්යාල ලිපිද්‍රව්‍ය. කාර්යාල ලිපිද්‍රව්‍ය. හරි? ලිපිද්‍රව්‍ය සඳහා රුපියල් 2000ක් මුදලින්ද රුපියල් 2000ක් මුදලින්ද ඉතිරිය ණයටද මිලදී ගැනීම. මුදලින්ද ඉතිරිය ණයටද මිලදී ගැනීම. හරි. ඉතිරිය ණයට මිලදී ගැනීම. පැහැදිලි නේද? රුපියල් 3500 කාර්යාල ලිපිද්‍රව්‍ය සඳහා රුපියල් 2000ක් මුදලින් දෙනවා. ඉතුරු ටික ණය වෙනවා. හරි. තුන්වෙනි එක. තුන්වෙනි එක මොකද්ද වෙන්නේ බලන්න. රුපියල් 16000ක මුදල් අඩු වෙලා තියෙනවා. ආයේ 16000ක ලී බඩු වැඩි වෙලා තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? 16000ක මුදල් අඩු වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මුදල්
යනවා මුදල් දෙනවා. මුදල් වියදම් කරනවා. ඊළඟ ලී බඩු වැඩි වෙනවා කියන එකේ තේරුම ලී බඩු මිලදී ගන්නවා. එහෙනම් මොනවාද මේ වෙලා තියෙන්නේ? මුදල් දීලා ලී බඩු අරගෙන. මුදල් දීලා ලී බඩු අරගෙන විස්තර කරන්න. රුපියල් 16000ක් වටිනා. රුපියල් 16000ක් වටිනා. ලී බඩු අත්පිට මුදලට මිලදී ගැනීම. මම කිව්වා මුදල් සම්බන්ධ වෙනවා නම් හැමතිස්සෙම අත්පිට මුදලට දාන්න කියලා. අත්පිට මුදලට නැත්තම් මුදලටවත් දාන්න. මුදලට කියලාවත් දාන්න. අත්පිට මුදලට මිලදී ගැනීම. අත්පිට මුදලට මිලදී ගැනීම. හරි. ඊට පස්සේ අපි එනවා හතරවෙනි එකට. හතරවෙනි එකට එනවා. බලන්න මොකද්ද කියන්නේ කියලා හතරවෙනි එකේ. රුපියල් 6000ක් මුදල් වැඩි වෙලා තියෙනවා. රුපියල් 5000ක් ණය ගැතිය වැඩි වෙලා තියෙනවා. රුපියල් 11000ක් ප්‍රාග්ධනය වැඩි වෙලා තියෙනවා. මොකද මේ වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? 6000ක මුදල් වැඩි වෙලා. හරි. ප්‍රාග්ධනයත් වැඩි වෙලා 11000ක්. දැන් මේ ප්‍රාග්ධනය වැඩි වෙන එක මට කියන්න පුළුවන්ද ආදායමක් විදියට? නැත්නම් ශුද්ධ ලාභයට බලපාන දෙයක් විදියට කියන්න පුළුවන්ද? පුළුවන්. හේතුව බලන්න පල්ලහැ 4යි 5යි 7යි ශුද්ධ ලාභයට බලපානවා. ඒ කියන්නේ ආදායම් වියදම් විදියට විස්තර කරන්න පුළුවන්. ආදායමක් හෝ වියදමක් විදියට විස්තර කරන්න පුළුවන්. එහෙනම් මේ තියෙන රුපියල් 11000ක ප්‍රාග්ධනයේ වැඩිවීම අනිවාර්යයෙන්ම ආදායමක් විය යුතුයි. විය යුතුයි. මොකද්ද මේ ආදායම? මොකක් හරි ආදායමක්. නමුත් මුදලින් හම්බෙලා තියෙන්නේ 6000යි. ඊටු 5000 ණය ගැතිය වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ලැබිලා නැහැ තාම. ලැබිය යුතුයි. ලැබිය යුතුයි. ණය ගැතිය කියන එකේ තේරුම මොකද්ද? ලැබෙන්න තියෙනවා. ලැබිලා නෙමෙයි ලැබෙන්න තියෙනවා. එහෙනම් මේ මොකක් හරි ආදායමක නමක් දාලා ඔයාලට විස්තර කරන්න පුළුවන්. ඒ ආදායම මේ 6000ක් මුදලින් හම්බුණා. ඉතිරිය ලැබිය යුතුයි කියලා. එහෙනම් මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. රුපියල් 11000ක විකුණුම් ආදායමක් නැත්නම් අපි හිතමු මේක සේවා ව්‍යාපාරයක්නේ. සේවා ආදායමක් කියලා කියමු. සේවා ආදායම මොකක් හරි ආදායමක් හරි සේවා ආදායම සඳහා රුපියල් 6000ක් මුදලින් ලැබුණු අතර ඉතිරිය ලැබිය යුතුයි. රුපියල් 6000ක් මුදල් ලැබුණු අතර ඉතිරිය ලැබිය යුතුය. හරි. ඉතිරිය ලැබිය යුතුයි. ඔන්න අපි ගනුදෙනු හතරක් ඒකේ විස්තර කරා. පස්වෙනි එක. බලන්න පස්වෙනි එක මොකක්ද යන්නේ කියලා. පස්වෙනි එකේ කියන මෙන්න මේ වගේ කතාවක්. හරි. මෙන්න මේ වගේ කතාවක් කියනවා. පස්වෙනි එක රුපියල් 3500ක මුදල් අඩු වෙලා තියෙනවා. හරිද? ඊළඟට රුපියල් 3500ක ප්‍රාග්ධනයත් අඩු වෙලා තියෙනවා. මුදල් අඩු වෙලා තියෙනවා. ප්‍රාග්ධනයත් අඩු වෙලා තියෙනවා. හරි. හරි නේද? 3500ක මොකද වෙලා තියෙන්නේ? මුදල් අඩු වෙලා ප්‍රාග්ධනයත් අඩු වෙලා. දැන් ප්‍රාග්ධනය අඩු වුණා කියලා අපිට ඔක වියදමක් විතර විස්තර කරන්න පුළුවන්ද? පුළුවන්. ඇයි? දීලා තියෙනවනේ පල්ලෑ. 4 5 7. පහත් ඒකට අය. එහෙනම් පහත් ශුද්ධ ලාභයට බලපානවා. එහෙනම් හරි. එහෙනම් මේකත් අනිවාර්යයෙන්ම වියදමක් විය යුතුයි. ඕනෑම වියදමක නමක් දාන්න. අපි දාමු විදුලිය කියලා. රුපියල් 3500ක විදුලිය මුදලින් ගෙවීම. රුපියල් 3500ක විදුලිය මුදලින් ගෙවීම. හරි. ඊළඟට බලන්න 6 වෙනි එක. රුපියල් 1000ක් අඩු වෙලා තියෙනවා මුදල් වලින්. ණය හිමියන්ගෙනුත් 1000ක් අඩු වෙලා තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? මුදලුත් අඩු වෙලා ණය හිමියන්ගෙනුත් ගාණක් අඩු වෙලා. වගකීමුත් අඩු වෙලා. එහෙනම් වගකීමක් පියවලා වගේ නේද? ගෙවලා වගේ නේද?
එහෙනම් අපි මෙහෙම ලියමු. ණය හිමියන්ට මුදල් ගෙව්වා රුපියල් 1000යි. ණය හිමියන්ට මුදල් ගෙව්වා. ණය හිමියන්ට මුදල් ගෙව්වා රුපියල් 1000යි. හරි. 7 වෙනි එක. බලන්න 7 වෙනි එක කොහොමද ලියන්නේ කියලා. රුපියල් 1500ක් අඩු වෙලා මුදල් වලින් අය ප්‍රාග්ධනය අඩු වෙලා තියෙනවා 1500ක්. දැන් මේකත් සුද්ධ ලාභයට බලපාන එකක්ද නැද්ද? සුද්ධ ලාභයට බලපානවද නැද්ද? බලපානවා. යට කියනවා 3යි 5යි 7යි. sorry 4යි 5යි 7යි. සුද්ධ ලාභයට බලපානවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේක වියදමක් විය යුතුයි. වියදමක් විය යුතුයි. එහෙනම් මොකද්ද මේකේ වියදම කියලා අපි ලියමු. ඕනෑම වියදමක්. ලියන්න රුපියල් 1500ක වරිපණම් මුදලින් ගෙව්වා. වරිපණම් මුදලින් ගෙව්වා. වරිපණම් මුදලින් ගෙව්වා. හරි. ඔන්න ওই විදිහට අපිට ගනුදෙනු ටික විස්තර කරගෙන යන්න පුළුවන්. අවසාන ගනුදෙනුව බලන්න. අවසාන ගනුදෙනුව. මුදල් අඩු වෙලා තියෙනවා පස්වෙනි එකේ. ඒත් එක්කම ප්‍රාග්ධනයත් අඩු වෙලා තියෙනවා. හරි. දැන් මේක ප්‍රාග්ධනය අඩු වුණා කියලා ඉස්සෙල්ලා වගේ වියදමක් විතර විස්තර කරන්න පුළුවන්ද? පුළුවන්ද බැයිද? බැහැ. හේතුව පල්ලහැ අපිට ඒක කියන්නේ නැහැ. පහළ කියන්නේ 4යි 5යි 7යි විතරයි සුද්ධ ලාභයක් වෙන්නේ. සුද්ධ ලාභයට බලපාන. එහෙනම් ආදායම් වියදම් විදියට මේ ගනුදෙනුව විස්තර කරන්න බෑ. ආදායමක් විදියට කොහොමවත් බෑ. වියදමක් වෙන්නෙත් නැහැ. එහෙනම් මොකද්ද? වියදමක් වෙන්නෙත් නැහැ ප්‍රාග්ධනය අඩු වෙලා. මොකද්ද මේ? ගැනිලි. එහෙනම් ලියන්න. ගැනිල්ලක් තමයි වෙලා තියෙන්නේ. රුපියල් 5000ක මුදලක් අයිතිකරු විසින් රැගෙන යාමක් තමයි වෙලා තියෙන්නේ. රුපියල් 5000ක මුදලක් අයිතිකරු විසින් රැගෙන යාමක්. හරි. ඒක වල ලියන්න. රුපියල් 5000ක මුදලක් අයිතිකරු විසින් රැගෙන යාම. ඒක තමයි 8 වෙනි එකට එන්නේ. හරි. එහෙනම් ඔන්න ඔය විදියට හරි. ඔන්න ඔය විදියට අපි ගනුදෙනු ටික විස්තර කරගෙන යනවා. හරි. ගනුදෙනු ටික විස්තර කරගෙන යනවා. ඒකෙම කියනවා සුද්ධ ලාභය හොයන්න කියලා. අපි ඒක ටිකක් තියලා ඊළඟ එකටත් යන්න. මොකද වෙලා තියෙන්නේ කියලා ඒකත් අපි විස්තර කරමු. ගනුදෙනු 1 ඉඳලා 8 දක්වා විස්තර කරන්න කියනවා ඊළඟ 7 වෙනි ප්‍රශ්නේ. මේක past papers ප්‍රශ්නයක්. මේක 2014 A level ප්‍රශ්නයක්. හරි. 2014 A level ප්‍රශ්නේ තමයි ඊළඟට තියෙන්නේ. හරි. අපි බලමු. හරි. මේක මොකන්නම් ඔයාලා දාගෙන ඉවරයි කියලා මම හිතනවා. හරි. හොඳට කියව ගන්න බලන්න 7 වෙනි ප්‍රශ්නේ. හත්වෙනි ප්‍රශ්නේ. හරි. මේක ඇවිල්ලා 2014 A level ප්‍රශ්නය. හරි. බලන්න 2014 1.1 රුපියල් ලක්ෂ 4ක පෞද්ගලික ඉතුරුම් ආයෝජනය කරමින් එරංග කියන එක්කෙනා. හරි. එරංග කියන එක්කෙනා ව්‍යාපාරයක් ආරම්භ කරනවලු. හරි. බලන්න. එතකොට රුපියල් ලක්ෂ 4ක පෞද්ගලික ඉතුරුම් ආයෝජනය කරලා ව්‍යාපාරයක් පටන් ගන්නවා එරංග. රුපියල් 1,20,000කට තක්සේරු කරපු ඔහුගේ පරිගණකයක් ව්‍යාපාරයට යොදා ගන්නවා. එහෙනම් දැන් මුදලුත් ව්‍යාපාරයට දානවා පරිගණකයක් දානවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? 2014 ජනවාරි මාසය තුල. එතන එක විතරයි තියෙන 4 නෑ. හදාගන්න. 2014 ජනවාරි මාසය තුල සිදු වූ ව්‍යාපාරයේ සිදු සමහර ගනුදෙනු ගෙනුම් කරන සමීකරණේ භාවිතා කරමින් පහත පරිදි සටහන් කර ඇත. ඔන්න බලන්න පහත පරිදි සටහන් කරලා තියෙන විදිය සියලු වටිනාකම් රුපියල් 1000 වලින් තමයි තියෙන්නේ. ගනුදෙනු ටික දීලා තියෙනවා. එතකොට මේ 1000 වලින් තියෙදි ළමයි ඔයාලා විස්තර කරද්දී ඒක 1000 වලින් කියන්න එපා. 40ක් අඩු වෙලා නම් 40යි කියලා කියන්න එපා. හරි? 40 10යි කියලා කියන්න. බින්දුත් එක්ක විස්තර කරන්න ඕනේ.
නැත්නම් වැරදි වෙනවා. හරි. බලන්න ගනුදෙනු 8ක් තියෙනවා. අවශ්‍ය වන්නේ අතිරේක තොරතුරු දෙනවා. ව්‍යාපාරයේ සියලු ගනුදෙනු බැංකු ගිණුමක් ආශ්‍රයෙන් කරනවා. හරි. අවශ්‍ය වන්නේ ගනුදෙනු අංක 1 ඉඳලා 8 දක්වා විස්තර කිරීම. අපි කරමු. පළවෙනි ගනුදෙනුව මොකද වෙලා තියෙන්නේ? දැන් 1 ඉඳන් 8 දක්වා විස්තර කරද්දී ආරම්භයේ තියෙන හරි ඔයාලට හිතෙන්න පුළුවන් ආරම්භයේ තියෙන එකත් විස්තර කරන්න ඕනේ කියලා. මොකද්ද ලක්ෂ 4ක පෞද්ගලික ඉතුරුම් දාන එකයි 1,20,000 පරිගණකීය දාන එකයි. නමුත් මෙතන අවශ්‍ය වන්නේ නැහැ. එයාලා අවශ්‍ය වන්නේ මොනවද කියලා දීලා තියෙනවා. අංක 1 ඉඳලා 8 දක්වා ගනුදෙනු ටික විස්තර කරන්න. එච්චරයි. එහෙනම් වැඩි වැඩ ඕනේ නැහැ. අපි 1 ඉඳලා 8 දක්වා ගනුදෙනු ටික විස්තර කරමු. එතකොට හරි. එහෙනම් අංක 1 ළමයි. අංක 1. රුපියල් ලක්ෂ 2ක තොග වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම බැංකු අඩු වෙලා තියෙනවා. මේ බැංකු කියලා කියන්නේ මුදල් හා සමානයි. හරි. එහෙනම් මුදල් කියලා හිතන්න. 200 කියන්නේ ලක්ෂ 2ක තොග වැඩි වෙලා ලක්ෂ 2ක මුදල් අඩු වෙලා. නැත්නම් බැංකු අඩු වෙලා. මොකද්ද මේ? රුපියල් ලක්ෂ 2ක් යොදා තොග මිලදී ගන්නවා. තොග මිලට අරගෙන ලක්ෂ 2ක් දීලා. එහෙනම් ලියන්න. රුපියල් ලක්ෂ 2ක් වටිනා. රුපියල් ලක්ෂ 2ක් වටිනා තොග මිලට ගැනීම මේක අපිට මුදලට කිව්වත් හරි. නැත්නම් බැංකු ගිණුමකින් ගන්න හින්දා මිලට ගැනීම කිව්වත් ගැටලුවක් නැහැ. හරි. දෙවෙනි එක බලන්න මොකද්ද කියන්නේ? 180ක් තොග වැඩි වෙලා තියෙනවා. 180ක් වගකීම් වැඩි වෙලා තියෙනවා. තොග කියන්නේ වත්කමක්. වත්කම් යටතේ තමයි තියෙන්නේ. හරි. මෙතන වත්කමක් කියලා ඕන ළමයි ලියාගන්න. එතන උඩ වගුවේ වත්කමක් කියලා මම ලියලා නැහැ වත්කම් කියලා. වත්කම් කියලා උඩ තීරු ලියන්න. එතන මේ වත්කමක් තමයි ලීබඩු. තොග. තොග කියන වත්කම වැඩි වෙලා. එතනින් එහාට වගකීමුත් වැඩි වෙලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? එහෙනම් තොග මිලදී ගන්න එපා තොග වැඩි වෙන්න. ඒත් එක්කම වගකීම් වැඩි වෙලා කියන්නේ ණයට අරගෙන තියෙන්නේ. එහෙනම් ගනුදෙනුව ලේසි. රුපියල් 1,80,000ක් වටිනා. රුපියල් 1,80,000ක් වටිනා තොග ණයට මිලදී ගැනීම. හරි. පැහැදිලි. 3 රුපියල් 1,80,000ක ලී බඩු වැඩි වෙලා තියෙනවා. 1,80,000ක බැංකුව අඩු වෙලා තියෙනවා. එක වත්කමක් වැඩි වෙලා තව වත්කමක් අඩු වෙලා. ලී බඩු වැඩි වෙන්න නම් මොකද වෙන්න ඕනේ? ලී බඩු වැඩි වෙන්න නම් ලී බඩු මිලදී ගන්න ඕනේ ව්‍යාපාරය ඇතුළට. බැංකුව අඩු වෙනවා කියන එකේ තේරුම සල්ලි වියදම් කරලා ලී බඩු අරගෙන. එහෙනම් ලියන්න. 1,80,000ක් වටිනා ලී බඩු. රුපියල් 1,80,000ක් වටිනා ලී බඩු. 1,80,000ක් වටිනා ලී බඩු අත්පිට මුදලට මිලදී ගැනීම. හරි. හතරවෙනි එක. තොග අඩු වෙලා තියෙනවා 40,000කින් 50,000කින් බැංකු වැඩි වෙලා තියෙනවා. 10කින් හිමිකම වැඩි වෙලා තියෙනවා. මේ මොකද වෙලා තියෙන්නේ? 40,000ක තොග අඩු වෙලා 50,000කින් බැංකු වැඩි වෙලා හිමිකම 10ක් වැඩි වෙනවා. මොකද මේ වෙලා තියෙන්නේ? මෙතන වෙලා තියෙන්නේ පිරිවැය වටිනාකම තියෙන 40,000 කියන මේ තොගය ගත් මිල තියෙන 40,000ක තියෙන තොගය 50කට විකුණලා. හැබැයි අත්පිට. ඇයි මං අත්පිට කියලා කියන්නේ? මෙතන වැඩි වෙලා තියෙන්නේ බැංකු. නැත්තම් මුදල්. නේද? බැංකු නැත්තම් මුදල් තමයි වැඩි වෙලා තියෙන්නේ. එතකොට මේ දෙක අතර වෙනස 40,000ක එකක් ගත්තේ 40,000ට නම් 40,000ටම විකුණන්නේ නෑනේ සාමාන්‍ය ව්‍යාපාරයක් කරන මිනිස්සු. පොඩි ලාභයක්. පුංචි එකතු කිරීමක් කරලා තමයි විකුණන්නේ. ඒ එකතු කරපු ගාන ලාභය තමයි මේ හිමිකමේ පෙන්නුම් කරන්නේ. එහෙනම් අපි කොහොමද මේ ගනුදෙනුව ලියන්නේ? රුපියල් 40,000ක් වටිනා තොගයක් රුපියල් 50,000කට අත්පිට මුදලට විකුණුවා කියලා ලිව්වම ඇති. ආයි ලාභය කොච්චරද ඒව ලියන්න ඕනේ නෑ. මොකද අපි දන්නවා 40,000ක එකක් 50,000ට වික්කා කියන්නේ. ඒක ඇතුලේ ලාභයක් තියෙනවා. පැහැදිලි නේද?
අපි ලියමු. රුපියල් 40000ක් වටිනා තොගයක්. රුපියල් 40000ක් වටිනා තොගයක්. රුපියල් 40000ක් වටිනා තොගයක්. රුපියල් 50000කට අත්පිට මුදලට විකිණීම. රුපියල් 50000කට අත්පිට මුදලට විකිණීම. අත්පිට මුදලට විකිණීම. හරි. හරි. ඊළඟට පස්වෙනි එක. පස්වෙනි එක. මොකද්ද කියන්නේ පස්වෙනි එක? 38ක් අඩු වෙලා තියෙනවා බැංකුව වලින්. 40ක් වගකීම් අඩු වෙලා තියෙනවා. දෙකක් හිමිකම වැඩි වෙලා තියෙනවා. හිමිකම වැඩි වෙලා තියෙනවා දෙකක්. මොකක්ද ඒක තේරුම? ආදායමක් එන්න ඕන. දැන් මෙතන මොකුත් කියන්නෙත් නැහැනේ. හිමිකම වැඩි වෙන්න පුළුවන් අවස්ථා දෙකයි. සාමාන්‍යයෙන් දෙකයි. ප්‍රාග්ධනය යොදවුවමත් හිමිකම වැඩි වෙනවා. ආදායමක් ලැබුණමත් හිමිකම වැඩි වෙනවා. සාමාන්‍ය මේ දෙකක් 2000ක වගේ ප්‍රාග්ධනයක් යොදන්නේ නැහැනේ ව්‍යාපාර. එහෙනම් මේක අනිවාර්යයෙන්ම මොකක් හෝ ආදායම. හරි. මොකද වෙලා තියෙන්නේ 38ක් අඩු වෙලා. බැංකු නැත්තම් මුදල් අඩු වෙලා. කියන්නේ මුදල් ගෙවලා. ඒත් එක්කම වගකීම් අඩු වෙලා. එහෙනම් වගකීමක් පියවන්න තමයි මේ මුදල යොදලා තියෙන්නේ. මුදල ගෙවලා තියෙන්නේ. හැබැයි සමාන නැහැ. 40000ක වගකීමක් තියෙනවා. ගෙවලා තියෙන්නේ 38000යි. මොකක්ද මේ කතන්දරේ? අපි කතා කරා. අපි කිව්වා ණය හිමියෝ ඉන්නවා. ණය හිමියෝ කියලා කට්ටියක්. ඒ කියන්නේ අපි ව්‍යාපාරයේ ණයට මිලදී ගත්ත කට්ටිය. එයාලට නැවත මුදල් ගෙවද්දී එයාලා කියනවා ඉක්මනින් ඔයාලට මුදල් ගන්න අපි. අපි එයාලට ඉක්මනින් ගෙවන්න. හරි අපි ලවා ඉක්මනට එයාලගේ සල්ලි ගන්න. එයාලා කියනවා අපිට ව්‍යාපාරයට කියනවා ඉක්මනට ගෙවන්න සතියක් ඇතුළත මේ වගේ සීමිත කාල පරිච්ඡේදයක් දෙනවා. ඒ කාල සීමාව තුළ ගෙවුවොත් අපි ගෙවන්න ඕනේ නෑ සම්පූර්ණ මුදල. එයාලා අපිට ටිකක් අඩු කරලා දෙනවා මේ ගාණ ගෙවන්න කියලා. ඒකට අපි කියනවා ලද වට්ටම් කියලා. ලද වට්ටම්. පැහැදිලි නේද? එතකොට ලද වට්ටමක් අපිට හම්බෙලා තියෙනවා මේ ගනුදෙනුවට අනුව. එහෙනම් අපි ඒක විස්තර කරන්න ඕනේ කොහොමද? රුපියල් 40000ක ණය හිමියෙක් පියවීම සඳහා රුපියල් 40000ක ණය හිමියෙක් පියවීම සඳහා ණය හිමියෙක් පියවීම සඳහා රුපියල් 38000ක් මුදලින් ගෙවීම 38000ක් මුදලින් ගෙවීම. එතකොට අපිට තේරෙනවා ඉතිරිය ලද වට්ටම් කියලා. ඉතිරිය ලද වට්ටම් කියලා තේරෙනවා. මොන අපිට ලියන්න පුළුවන් ඉතිරිය ලද වට්ටම්. ඉතිරිය ලද වට්ටම්. ඉතිරිය ලද වට්ටම්. හරි. ඊළඟට එන්න බලන්න. 6 වෙනි එකට. 6. තොගේ අඩු වෙලා තියෙනවා 60ක්. 6 වෙනි එක. තොගේ 60ක් අඩු වෙලා තියෙනවා. ණය ගැතියෝ 100ක් වැඩි වෙලා තියෙනවා. හරි? තොගේ 60ක් අඩු වෙලා ණය ගැතියෝ 100ක් වැඩි වෙලා. ආයි හිමිකම අඩු වෙලා තියෙනවා 40ක්. මේක පොඩ්ඩක් අඩු වෙලා නෙමෙයි ළමයි. හරි ගස්ස ගන්න. එකතු කිරීම එන්න ඕනේ. හරි? 40ට එකතු කිරීම එන්න ඕනේ. 40ට එකතු කිරීම එන්න ඕනේ. හරිද? අඩු කිරීම තියෙන එකතු කිරීම හදාගන්න 40 ගාව. 6 වෙනි ගණුදෙනු. හිමිකම වැඩි වෙලා තියෙනවනේ 40ක්. අඩුවීමක් නෙමෙයි. හරි. එහෙනම් 60000ක තොගයක් තමයි විකුණලා තියෙන්නේ 100කට. 60000ක තොගයක් 100කට විකුණලා. හරි. මොකද්ද විකිණීමේ ස්වභාවය? අත්පිට මුදලටද ණයටද? ණයට. හේතුව ණය ගැතියෙක් තමයි වැඩි වෙලා තියෙන්නේ. බැංකු වැඩි වුණා නම් අන්න අපිට කියන්න පුළුවන් අත්පිට මුදලට විකුණලා කියලා. දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? ණය ගැතියෙක් තමයි වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් 60000ක තොගයක් ලක්ෂයකට ණයට විකිණීමක් වෙනවා. අපි ලියමු. රුපියල් 60000ක් වටිනා තොගයක්. දැන් රුපියල් 60000ක් පිරිවැය වූ තොගයක් කිව්වත් හරි. රුපියල් 60000ක් පිරිවැය වූ තොගයක්. පිරිවැය වූ තොගයක්. රුපියල් ලක්ෂයකට ණයට විකිණීම
රුපියල් ලක්ෂයකට ණයට විකිණීම. හරි. 7 වෙනි එක. ඒතර මේ ඇතුලේ ලාභයක් තියෙනවා කියලා පේනවා. හරි. නැවත ලියන්න ඕනේ නෑ ලාභයක් තියෙනවා 40000 කියලා ඒව ඕනේ. හරි. 7 වෙනි ගනුදෙනුව 60000ක් ණය ගැතිව අඩු වෙලා 57000ක් බැංකු වැඩි වෙලා 3000ක් හිමිකම අඩු වෙලා. මොකක්ද ඒ වෙලා තියෙන්නේ? 3000ක් හිමිකම අඩු වෙලා. අපි දන්නවා හිමිකම අඩු වෙන්න බලපාන හේතු මොනවාද කියලා? වියදමක් වෙන්න පුළුවන්. නැත්තම් ගැණිලි වෙන්නත් පුළුවන්. හරි. මේකේ ආකාර දෙකටම ගන්න පුළුවන්. නමුත් මෙතන අනිත් විචල්යන් වලට වෙන බලපෑම ගත්තොත් අපිට මේක ගැණිලි කියලා කියන්න බෑ. හේතුව තොගයක් ණය ගැතියෝ අඩු වෙලා බැංකු වැඩි වෙලා නේද? මොකද වෙලා තියෙන්නේ? ණය ගැතියෝ මුදල් දීලා. ණය ගැතියෝ ව්‍යාපාරයට මුදල් ගෙවලා දීලා අපිට හම්බෙලා. පැහැදිලි නේද? ඒකයි මේ බැංකු වැඩි වෙලා තියෙන්නේ. හැබැයි බලන්න ණය ගැතියෝ මුදල් දුන්නම ණය ගැතියෝ අඩු වෙන්න එපා. ණය ගැතියෝ අඩු වෙච්ච වටිනාකම 60යි. මුදල් නැත්තම් බැංකු වැඩි වෙච්ච වටිනාකම 57යි. අසමානයි. අපිට ලැබෙන්න තිබිලා තියෙනවා 60ක්. නමුත් ලැබෙන්නේ 57යි. ඊටු තුනට මොකද වෙන්නේ? ඒ තුන තමයි දුන් වට්ටම් කියලා කියන්නේ. අපි කියනවා ඒකට දුන් වට්ටම් කියලා. ඒ කියන්නේ ණය ගැතියකින් අපිට මුදල් අය කරගන්න හදිස්සි වුණා. හරි. දැන් හිතන්න 60ක්ම ලැබෙනවා අපිට ලබන සතිය. නමුත් මේ සතිය 60 ලැබුණොත් අපිට මොකක් හරි ගේමක් ගහ ගන්න පුළුවන්. අපේ බිස්නස් එකේ රෝල් එක ගහ ගන්න පුළුවන් නේ. බිස්නස් රෝල් ගහ ගන්න පුළුවන් මේ සතිය ලැබුණා. මොකද අපිට අඩුවට අමුද්‍රව්‍ය ගන්න වෙලා තියෙනවා. සල්ලි නේ. මෙයාගේ සල්ලි ටික ඉක්මනට ලැබුණොත් අපිට ඒක එතනට දාලා අපේ එතනින් යන වියදම කව කරගන්න පුළුවන්. වැඩියෙන් ගෙන ගන්න. අන්න ඒ වගේ මේ ව්‍යාපාරිකයෝ කියන කට්ටිය අන්න ඒ වගේ හිතනවා. ඒවා හිතුවට පස්සේ හරි. එමෙ හිතුවට පස්සේ එයාලා මොකද කරන්නේ? අරයාගේ 60ම බලාගෙන ඉන්නේ නැහැ. කවදා හරි ලැබෙන එක. ඉක්මනට සල්ලි ටික ගන්න. මොකද කරන්නේ? වට්ටමක් දෙනවා. ඒකට කියන්නේ දුන් වට්ටම. ඒක වියදම පාඩුවක්. නමුත් වෙන තැනකින් එයාලට ඒක වැඩියෙන් කව කරගන්න, ඒ කියන්නේ වැඩියෙන් වාසි ගන්න පුළුවන් නම් ඒ පාඩුව එයාලා දරනවා. එහෙනම් අපි ලියමු. මේකේ ණය ගැතියෙන් එන්න තිබ්බ ගානේ පටන් ගන්න. රුපියල් 60000ක් වටිනා. රුපියල් 60000ක් වටිනා. රුපියල් 60000ක් වටිනා. ණය ගැතියෙකුගෙන් රුපියල් 57000ක් මුදල් ලැබුණා. රුපියල් 57000ක් මුදල් ලැබුණා. ඉතිරිය දුන් වට්ටම් වේ. ඉතිරිය දුන් වට්ටම් වේ. ඉතිරිය දුන් වට්ටම්. 8 වෙනි එක අන්තිම එක. මොකද්ද? 8ක් අඩු වෙලා තියෙනවා බැංකුව. ආයි හිමිකම 8ක් අඩු වෙලා තියෙනවා. මේක විස්තර කරන්න පුළුවන්. ඔයාට වියදමක් වෙලා කියලාත් විස්තර කරන්න පුළුවන්. ගැණිලි සිදු කරලා කියලා විස්තර කරන්නත් පුළුවන්. පැහැදිලි නේද? ඔයාට ක්‍රම දෙකටම විස්තර කරන්න ඉදහස දීලා තියෙනවා. මම මේක වියදමක් විදිහට විස්තර කරනවා. රුපියල් 8000ක් වටිනා. රුපියල් 8000ක් වටිනා. කුලී වියදමක් මුදලින් ගෙවීම. නැත්නම් රුපියල් 8000ක කුලී වියදමක් මුදලින් ගෙවීම කියලා ලියනවා. රුපියල් 8000ක කුලී වියදමක් මුදලින් ගෙවීම. මුදලින් ගෙවීම. හරි නේද? ඔයාලට ගැණිලි කියලා කියන්නත් පුළුවන් මෙතනදී. මොකද ලිමිට් එකක් දීලා නැහැ. මේ ගනුදෙනුව සුද්ධ ලාභයට බලපානවා, මේ ගනුදෙනුව බලපාන්නේ නැහැ. එහෙම මොකුත් කියන්නේ නැහැ. හරි. එන්න ඒක තමයි 2014 ගාන. ඔන්න අපි ඒකත් හදලා විස්තර කරලා ඉවරයි. හරි. අපි ඊළඟට එනවා 2017 A level ප්‍රශ්නෙට. 2017 A level ප්‍රශ්නේ. හරි. බලන්න 2017 A level ප්‍රශ්නේ කොහොමද යන්නේ කියලා. හරි ළමයි. එතකොට 2017 ප්‍රශ්නය මම ඔයාලට ඉතුරු කරනවා හෝම්වර්ක් එකක් විදියට. හරි. ඔයාලට වැඩක් දුන්නේ නෑ මම පහුගිය ටිකේ. මම පහුගිය ටිකේ මගේ පාඩම් ටික කරගෙන ගියා. මොකද මුල ටිකේ ඔයාලත් එක්කම මම ගණන් ටික හදාගෙන ආවා.
ඔන්න දැන් මම දෙනවා හෝම්වර්ක් එකක්. 2017 ප්‍රශ්නේ. මේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ ඔයාලා කරන්න ඕනේ. පැහැදිලිද? මේක කරන්න ඕනේ. මේක කරලා මේකෙන් අහනවනේ කොටස් තුනක්. එකක් අහනවා එකේ ඉඳලා 10 දක්වා ගනුදෙනු වටිනාකම් සහිතව විස්තර කරන්න. ඒක තමයි ඔයාලට තියෙන හෝම්වර්ක් එක. ඊට පස්සේ අපි එනවා 1.31 දිනෙන් අවසන් මාසයට ලාභය හෝ අලාභය. ඊට පස්සේ තව එකක් අහනවා මුල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා. අපි ඉදිරියට බලමු මේවා ටික. හරි? ඔයාලා මේක විස්තර කරලා තියාගන්න. ඒතර මම ලබන සතියේ වීඩියෝ එකකින් මේක විස්තර කරනවා. ඒතර බලන්න හරි වැරදි බලන්න. සහ එතනින් එහාට අපි යනවා මේ ලාභය අලාභය හොයන්න පාවිච්චි කරන සූත්‍රයක් තියෙනවා. සුද්ධ වත්කම් පදනම මත ලාභ අලාභ හොයනවා කියනවා අපි ඒකට. අන්න ඒ සූත්‍රයට දාලා කොහොමද ලාභ ලාභ හොයන්නේ? ඊළඟට ආදායම් ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද? මූල්‍ය තත්ත්වයක් කියන්නේ මොකද්ද? සරලව මම විස්තර කිරීමක් කරලා අපි ගණන් ටිකක් හදමු ඒ ආශ්‍රිතව. හරි. එතකොට අපේ පාඩම මෙතනින් අවසන් කරගන්න පුළුවන් වෙනවා. හරි. ඔන්න ළමයි අපි දැන් පළවෙනි සහ දෙවෙනි පාඩම් දෙක පළවෙනි පාඩම ඉවරයි දෙවෙනි පාඩමෙත් අගට එනවා. අගට එන්න යන්න දෙන්න. අග කොටසේ තමයි ඉන්නේ. දැන් වෙනකොට ඔයාලට මේ ගිණුම්කරණය පිළිබඳ පුළුල් දැක්මක්. නැත්නම් මොකද්ද මේ ගිණුම්කරණය කරන්නේ කියලා ලොකු අවබෝධයක් නැති වෙන්න පුළුවන්. හරිද? යම් කිසි අවබෝධයක් එන්නේ නැති කියලා මම හිතනවා මේ මම කරපු වීඩියෝ මාලාවත් එක්ක. අපි දැන් දවස් 5කට ආසන්න ප්‍රමාණයක් කරලා අවසන්. හරි. දවස් 5ක් අපි කතා කරා අපේ පන්තියේ. ඔයාලට පුළුවන් ඒකේ link මම දාලා තියෙනවා description එකේ බලන්න පුළුවන්. නැත්නම් WhatsApp group එකට add වෙලා එතනින් බලන්නත් පුළුවන්. හරි. අපි දැන් ඉස්සරහට එන්නේ තවත් වටින මාතෘකා කීපයකට. දිත්ත සටහන් න්‍යාය. හරි. එතනින් එහාට දිත්ත සටහන් ක්‍රමයට පස්සේ අපි එනවා මූලික සටහන් පොත් කියලා જાතියක් ඉගෙන ගන්නවා. ඒතර මේ මූලික සටහන් පොත් වලට ආවට පස්සේ අපේ මේ ටාගට් එක සම්පූර්ණයි. අපි ගෝ පාඩම් 4ක් අපි අවසන් කරනවා කියලා. පැහැදිලිද? එතකොට මේ ටාගට් එක ඉවර කරලා අවසන් කරලා තමයි මේ එක්ස්ප්‍රස් රිවිෂන් පන්තියේ පළවෙනි අදියර ඉවර කරන්නේ. හරි පළවෙනි අදියර ඉවරයි. ඊට පස්සේ අපි දෙවෙනි අදියරේ පටන් ගන්නවා. එතනින් එහාට මොනවාද මේ මූල්‍ය ප්‍රකාශන කියන අදියර. එතකොට අපි අදියර 3කට මේ පන්තිය කඩා ගන්නවා. පළවෙනි අදියරේ පළවෙනි අදියරේ අපි කොටස් කරගන්නේ මේකේ මූලිකම කොටස්. හරි මූලිකම කොටස්. ඒ කියන්නේ අත්තිවාරම්. කවුන්ටිං වල අත්තිවාරම්. ඒක අපි හොඳට දාගන්න ඕනේ. හිමීට නිවාඩුවේ හොඳට තේරුම් අරන් දාගන්න ඕනේ. ඒක තමයි මේ පැහැදිලිව හිමීට මේ කොටස් ඔයාලට පැහැදිලි කරන්නේ. හැබැයි අපේ පන්තිය එක්ස්ප්‍රස් රිවිෂන්. ඒ හින්දා අපි මේකෙන් අත්තිවාරම දාගත්තට පස්සේ එතනින් එහාට බිල්ඩින් එක ගහගෙන යන්න විතරයි තියෙන්නේ. එහෙනම් බය වෙන්න එපා. අපේ පළවෙනි අදියරේ පාඩම් 4ක් අපි සම්පූර්ණ කරනවා. සම්පූර්ණ නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. කිසිදු අය කිරීමක්. දෙවෙනි අදියරේ මේ පළවෙනි අදියර ඔබට සාර්ථකව නැත්නම් ඔබ හොඳට අල්ලගත්තොත් නැත්නම් ඔයාලට සැටිස් නම් හරි ඔයාලට මේක තෘප්තිමත් නම් මේ ක්ලාස් එක ඔයාලට පුළුවන් දෙවෙනි අදියර සඳහා එන්න. දෙවෙනි අදියර අපි කතා කරන්නේ මූල්‍ය ප්‍රකාශන. ටාගට් කරලා කතා කරන්නේ මූල්‍ය ප්‍රකාශන. එතකොට ආදායම් ප්‍රකාශන මූල්‍ය තත්ත්ව ව්‍යාපාර සංවිධාන එක්ක වෙනස් වෙන විදිය. කේවල ස්වාමි ව්‍යාපාරයක් නම් කොහොමද? හරි. හවුල් ව්‍යාපාරයක් නම් කොහොමද? සමාගමක් නම් කොහොමද? ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක් නම් කොහොමද? නිෂ්පාදන ආයතනයක කොහොමද? මේ කොටස් ටික තමයි අපි දෙවෙනි අදියරේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තුන්වෙනි අදියරේ අපි එනවා පිරිවැය ගිණුම් කරණය. පිරිවැය ගිණුම් කරන. අපි නැත්නම් ඒකට කියනවා කළමනාකරණ ගිණුම් කරන. අන්න ඒ කොටස් වලට අපි එනවා තුන්වෙනි අදියරේදී. මේ අදියර තුනට අපි මුළු සිලබස් එකම කවර් කරලා ඉවරයක් කරනවා. එන බය සැක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. විශ්වාසයෙන් යුතුව ඔයාලට මේ පන්තියට සහභාගී වුණොත් ඔයාලගේ විභාගය ඉහළින්ම සමත් වීමේ සම්භාවිතාවයක් වැඩි සම්භාවිතාවයක් තියෙනවා. හරි. ඒක අපි මෙතන ඔප්පු කරලා පෙන්නනවා. එහෙනම් බය වෙන්න එපා. ලබන සතියේත් අපි මේ වගේ වීඩියෝ එකකින් පටන් ගමු. හරි. එතකොට අපි කතා කරන්නේ ගිණුම් කරන සමීකරණ වල අන්තිම කොටස. හරි. තවමත් සම්බන්ධ වුණු නැති ළමයි ඉන්නවා. ඔයාලගේ ඉස්කෝලේ වෙන්න පුළුවන් ඉස්කෝලේ දැන් පටන් ගත්තා. යාළුවෝ ඉන්න පුළුවන් නේද?
එයාලා හොයනවා වෙන්න පුළුවන් මේ මුල පාඩම් ටික කොහොමද අපි කවර් කරගන්නේ. දැන් ගොඩක් පන්ති ගිහිල්ලා ඉවරයි නේ. ගොඩක් කොටස් ආවරණය වෙලා ඉවරයි දැන් වෙනකොට. එතකොට කොහොමද මේක ආවරණය කරගන්නේ කියලා ප්‍රශ්නෙක ඉන්න යාළුවෙක් හෝ ගෙහෙලියෙක් ඉන්නවා නම් එයාලවත් දැනුවත් කරන්න. මොකද ඒක ඔයාලටත් පිනක් වෙයි සහ ඒ ළමයාටත් ඒක ලොකු උදව්වක් වෙනවා. එහෙනම් මේක ෂෙයා කරන්න මේ ගෲප් එක සම්බන්ධයෙන් මේ පණිවිඩය දෙන්න යාළුවන්ට. හරි. ඔයාලා තව කට්ටිය එකතු කරගන්න සහ මේ පන්තියේ දෙන වැඩ ටික ඒ විදියට පිළිවෙලට කරගෙන යන්න. ඔන්ලයින් වුණාට ෆිසිකල් පන්තියක වගේ පිළිවෙලට වැඩ ටික ගොඩ ගහගන්නේ නැතුව කරගෙන යන්න. හරි. එහෙනම් අපි ලබන සතියේත් තව වීඩියෝකින් හම්බෙමු. ඔයාලට ඇති වෙන මේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මේ කරපු පාඩම් වල නැත්නම් අද කරපු කොටසේ හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් group එකේ අහන්න. නැත්නම් private message එකක් දාන්න පුළුවන් WhatsApp හරහා. නැත්නම් ඔයාලට පුළුවන් මේ තියෙන වීඩියෝ එකේම comment section එක ඔයාලා වෙනුවෙන්මයි තියෙන්නේ. comment section එකේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒතර මම ඒවට පිළිතුරු ලබා දෙනවා. හරි. නැතිනම් මේ වීඩියෝ එක හොඳයි කියලාවත් පොඩි පණිවිඩයක් දෙන්න. මොකද ඉදිරියට අපිට ඒකේ අඩුපාඩු තියෙනවා නම් ඔයාලා වෙනුවෙන්ම ඒවා වෙනස් කරලා ඉස්සරහට හොඳ විදියට ඔයාලට දෙන්න අවස්ථාව තියෙනවා. හරි. එහෙනම් පුතේ අපි අදට නවත්තමු. හරි. හැමදෙනාටම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙනකම්.